අවදානම් කලාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 19ට පනවා තිබූ ඇඳිරි නීතිය අද උදෑසන 6ට ඉවත් කෙරෙනු අතර යලි පස්වරු 4ට පනවනු ලැබුවා. අප වාර්තාකරුවන් පැවසුවේ පෙර පරිදි මෙන් භාණ්ඩ ලබා ගැනීම සඳහා ඇතැම් නගරවල දිගු පෝලිම් දක්නට නොලැබුණු බවයි. කෙසේ වෙතත් උකස් මධ්‍යස්ථාන අසල දිගු පෝලිම් දක්නට ලැබීම විශේෂත්වයක්. අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ පුත්තලම මහනුවර යාපනය කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා අද උදෑසන 6ට ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව එම ප්‍රදේශවල ජනතාව භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි අයුරු දක්නට ලැබුණා. බොහෝ දෙනා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරද්දී ස්ථාන කිහිපයක ජනතාව එක්රොක් වී සිටියේ උපදෙස් පිළිබඳ තැකීමක් නොකරමි. මීටරේ දුරට තියාගන්න මීටරේ පිටිපස්සට මහත්තයා අතේ දුරෙන් ඉතිවත් එහෙම අපට හෙටවත් යන්න වෙන්නේ නැහැ. මුහුණු ආවරණ අනිවාර්ය කර තිබුණත් ඇතැම් වෙළඳුන් තම කටයුතු වල නිරත වූ අයුරුයි මේ. ඒ දෙන්නම එකවත් දාන්නේ. මාස්ක් එක්කෝ. අමතක කරනවා නේ. එක්කෝ වලට මාස්ක් නැද්ද? මාස්ක් එකක් තියෙනවා. මාස්ක් එක මෙන්න. දැන් මාස්ක් දාන්න කෙනෙක් ඉන්නේ. යන්න. මාස්ක් එක්කෝ. දාන්න මාස්ක් එක. ඇඳිරි නීති ඉවත් කළ වෙනත් දිනවලට සාපේක්ෂව අද ජනතාව නගර කරා පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණත් උකස් මධ්‍යස්ථාන අසල ජනතාව වැඩි වශයෙන් රැඳී සිටිනු දක්නට ලැබුණා. මොනරාගල නගරයේ දුම්වැටි අලවිසලක් අසල විශාල පිරිසක් රැස්ව සිටියේ මෙලෙසින්. අයියා මොනවද කරන්නේ? එක්කන මේ ගාන නගර. මේ ගත්තද පහක් විතර ගත්තනේ. මේ පොලිම තියෙන කිලෝමීටරයක් විතර මේ එතන ගෙනනේ අඩුව ගන්නවා. ඒක අරගොල්ලන් දෙන්න බෑ. අරගොල්ලන්ගේ මේගොල්ලන් ගන්නවන මේ පොලිමෙන් ගන්න නැත්තම් වහලා ගන්න කියලා. අයියා දැන්නම පොලිම ගන්න. සිගරට් එක වරක් ගන්න මහත්තයා මහත්තයා දැන් තමයි පොලිම ගන්න ඇවිල්ලා. මම එතන ඔයාලා ගොඩ ගැහිච්ච නිසා එපා කියලා මං ආවේ. අදාද වැඩක් කරේද? ලොරිපිටින් මිනිස්සේ ඊට පස්සේ එකක් ගන්න මේ පොලිම අනික කියන්න ඕන එක්කම මෙහෙමයි නෑ කියලා. මේ අතර බණ්ඩාරවැල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද නගරයේ සියලු වෙළඳසැල් පරීක්ෂාවට ලක් කළා. ඒ අතරින් මුහුණු ආවරණ නොපැළඳ ආහාර අලෙවි කළ වෙළඳසැල් දෙකක් වසා දැමුණා. මාස්ක් එක දාන්න නෑ නේ. මොකක්ද අප්පා? හරිද? ඔය මෙතන ආදර්ශමත් වෙන්න එපා. මෙතන මිනිස්සු දෙනව 1000ක් යනවා එනවා. මේ එන මිනිස්සු කවුද කියලා ඔයා දන්නවද? එහෙම වුණත් කඩේ වහන. හරි. මාස්ක් දාන්න නෑ ඔයා කෑම හදන්න. හොරෙන් ගහන්න. දාන්න හොරෙන්. හරි. කල් ඉකුත්තු ආහාර තොගයක් විකිණීමට ළඟ තබාගෙන සිටි අම්බලන්තොට නගරයේ තොග සහ සිල්ලර වෙළඳසැලකට නඩු බැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවර ගත්තා. 3.14 ඒකේ දැන් ස්පීච් ඉන්නේ. මේ තියන්න පුළුවන් අයිස්ක්‍රීම් නේ තියන්න. ඒක බෑර් නිසා තමයි. බෑ කියන්නේ. හා. ඒක වඩා කරලා තියෙන හැටි. මෙහෙම යාර. මේ අතර රත්නපුර නගරයේ වැඩිමිලට භාණ්ඩ අලෙවි කරන වෙළඳසැල් සොයා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් අද වැටලීමක් සිදු කළා. මේකත් 85 ඒකත් 85 දාන්න කිලෝ එකයි 85 දිස්ත්‍රික්ක 19ක් සඳහා අද පස්වරු 4ට යලි පැනවූ ඇඳිරි නීතිය 20 වන සඳුදා උදෑසන 6 තෙක් බලපැවැත්වෙනවා. 20 වෙනිදායින් පසු එම දිස්ත්‍රික්ක 19ට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ පසුව දැනුම් දෙන බවයි රජය පවසන්නේ. ඉහළ අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය යලි දැනුම් දෙන තෙක් බලාත්මකයි. ඇඳිරි නීතිය පනවා ඇත්තේ ජනතාවගේ යහපත උදෙසා බැවින් ඒ හරහා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින ලෙසයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. භාණ්ඩ මිලදී ගැනීමද අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලට පමණක් සීමා කරන ලෙසද රජය ඉල්ලීමක් කරනවා.
COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ දෛනික වැටුප්ලාභී පවුල් සඳහා රුපියල් 5000 ජීවනාධාරය බෙදා දීමේ රාජකාරිවලින් ඉවත්වීමට තීරණය කළ බව ග්‍රාම නිලධාරී වෘත්තීය සංගම් පවසනවා. එම සංගම් පෙන්වා දෙන්නේ තමන් අදාළ සේවයෙන් ඉවත් වන්නේ ප්‍රාදේශීය වශයෙන් එල්ලවන බලපෑම් දේශපාලන බලපෑම් නිසා බවයි. වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දෛනික ආදායම් බිඳ වැටුණු ක්ෂේත්‍ර රැසක වෘත්තිකයන් සඳහා රුපියල් 5000ක ජීවනාධාරයක් ලබා දීමට රජය ඊයේ තීරණය කළා. නමුත් එම දීමනාව බෙදා දීමේ රාජකාරිවලින් ඉවත්වීමට තමන් තීරණය කළ බවයි ග්‍රාම නිලධාරී වෘත්තීය සංගම් කිහිපයක් අද මාධ්‍ය හමු පවත්වමින් ප්‍රකාශ කළේ. 5000 දෙන දීමනාව සම්බන්ධ ක්‍රියාවලියෙන් සියලු දෙනාම ඉවත් වෙන බව ශ්‍රී ලංකා වාසීන්ට අපි දැනුම් දෙනවා. ඒ නිසා මේ මොහොතේ පටන් මේ පිළිබඳව විමසීම් කරන්න ග්‍රාමනිලධාරීන්ව ඔබතුමාලාගේ සමුදු සංවලධාරීන් ඔබතුමාලාගේ ආර්ථික සංවලධාරීන් ඔබතුමාගේ විශේෂයෙන්ම ඔබතුමාලාගේ ප්‍රාදේශීය ලේකම්ව විමසීම කරන්න ඒ වගේම බලපාල නියෝජිතව විමසීම් කරන්න ග්‍රාමනිලධාරීන් මේ සම්බන්ධව නැවත රජය බලධාරීන් අපි සමග සාකච්ඡා කර නිසි ක්‍රමයේ විදිහට එනතුරු මේ සම්බන්ධයෙන් අපි ඉවත් වෙනවා. අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය තුලින් නිකුත් කළ චක්ලේඛනයට අනුව අපි විසින් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඒ ගෙවන්න ඕන අවසාන ලැයිස්තු ඊයේ වෙනකොට සකස් කරලා අවසන් කරලා තිබුණා. එහෙම අවසන් කරලා තිබියදී ඊයේ සෞඛ්‍ය අමාත්‍යතුමිය මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවමින් ප්‍රකාශ කරනවා මේ ජීවනෝපාය සඳහා මේ නිර්ණායක යටතේ නැවත නිවස් වලට ගිහිල්ලා අයදුම්පත් පුරවලා මේක කරන්න ඕන කියලා මේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්තුවා. අපි ඒ පිළිබඳ දැඩි කනගාටුව ප්‍රකාශ කරනවා. නැවත මේ ඊයේ කරපු මාධ්‍ය සාකච්ඡාවෙන් ප්‍රබලව දේශපාලන මැදිහත් වීමක් මේක දේශපාලනීකරණය කිරීමක් බව ඔබතුමාලට පෙනියන්නේ නැති. ඒකට අපි විරුද්ධයි. අපි සාධීන නිලධාරීන් වශයෙන් ග්‍රාම නිලධාරීන් කටයුතු කරන්නේ. කෙසේ වෙතත් දෛනික ආදායම අහිමි වූවන් සඳහා දීමනා ලබා දීම එළඹෙන 20 වනදා සිට සිදු කරන බවයි සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය පවසන්නේ. ඒ සම්බන්ධයෙන් විශේෂ භාර අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද සාකච්ඡාවක්ද පැවැත්වුණා. මේ අතර අලිබාබා සමූහයේ නිර්මාතෘ ජැක් මා පදනම එක්ව COVID-19 හඳුනා ගැනීමේ පරීක්ෂණ කට්ටල 20000ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා. ඇමරිකානු ඩොලර් 1,29,11ක් වටිනා මෙම උපකරණ කට්ටල ඔවුන්ගේ මෙරට නියෝජිතයින් විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අද භාර දුන්නා. ඒ අතර COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් කෝටි 70කට අධික වී තිබෙනවා. අරමුදල සඳහා රක්නා ආරක්ෂක ලංකා ආයතනය පරිත්‍යාග කළ රුපියල් ලක්ෂ 30ක මුදල හා අපි වෙනුවෙන් අපි අරමුදලේ දකුණු කොරියානු ශාඛාව ලබා දුන් රුපියල් ලක්ෂ 4ක මුදල ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් ජනාධිපතිවරයා වෙත ඊයේ භාර දෙනු ලැබුවා. එමෙන්ම කොමර්ෂල් බැංකුව රුපියල් කෝටියක්, NDB බැංකුව රුපියල් ලක්ෂ 70ක්, ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් රුපියල් ලක්ෂ 67ක්, කොළඹ ඩොක්යාඩ් PLC ආයතනයේ රුපියල් ලක්ෂ 50ක් මීට පරිත්‍යාග කර තිබෙනවා. මේ අතර COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල මෙහෙයවීම සඳහා වන කළමනාකරණ කමිටුව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වුණා. මෙම අරමුදල මගින් ජනාධිපතිවරයා අපේක්ෂා කළ අරමුණු ඉටු කර ගැනීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වුණා. මේ අතර අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නිලධාරීන් අතර හමුවක් ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. මෙහිදී සාකච්ඡා වී ඇත්තේ ලෝපුරා අත්‍යවශ්‍යව පවතින ආරක්ෂිත ඇඟලුම් නිෂ්පාදනවලට ඇති ඉල්ලුමට සරලන ආකාරයේ නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ කළ හැකිද යන්න පිළිබඳවයි. මේ අතර වාහන ලියාපදිංචි කිරීම හා රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු සේවා සඳහා තොරතුරු ලබා දීම, නිවසේ සිට රාජකාරී කිරීමේ ප්‍රතිපත්තියට අනුව සිදු කිරීමේ වැඩපිළිවෙලක් මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඒ සේවාවලට අදාළ නිලධාරීන්ගේ ජංගම දුරකථන අංක ප්‍රකාශයට පත් කර ඇති අතර එම තොරතුරු අද දෙරණ.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා ගත හැකියි. මේ අතර ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් බස්නාහිර පළාත තුළ රැඳී සිටින ජනතාව වෙත බෙදා දීම සඳහා වේයන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත අද පිරිනැමුවා. සේ අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව අපහසුතාවයට පත්ව සිටින මධ්‍යම පළාතේ ගොවීන්ගේ එළවලු බිලට ගැනීම සහ අවශ්‍ය ප්‍රදේශ වෙත ඒවා බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් ඌව පරණගම සහ වැලිබඩ ප්‍රදේශවල සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් ස්ථාපනය කර තිබෙනවා. මේ අතර නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය යටතේ 4%ක පොලි අනුපාතයකට භෝග වර්ග 36ක් සඳහා රුපියල් ලක්ෂ 5 දක්වා ණය මුදල් ලබා දෙන බව අත්‍යවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය නිවේදනය කරනවා. රාජ්‍ය බැංකු මගින් ණය ලබා දෙන අතර ආපසු ගෙවීමේ කාලය මාස 9ක් වනවා. මේ අතර සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය යටතේ සෞභාග්‍ය ගෙවතු වැඩසටහන සඳහා එක් ගෙවත්තකට භෝග වගාව සඳහා රුපියල් 40000ක උපරිමයකට යටත්ව රාජ්‍ය බැංකු මගින් ණය ලබා දීමටද මහ බැංකු අනුමැතිය හිමිව තිබෙනවා. COVID-19 හේතුවෙන් ජනතාව නිවසටම සීමා වී
අදට දින 28ක්. රට නැවත යථා තත්ත්වයට පත්වන්නේ කවදාද? මේ ඒ පිළිබඳව කළ සොයා බැලීමක්. COVID-19 බලපෑමත් සමග රෝගය පාලනය කිරීම සඳහා ආණ්ඩුව විවිධ පියවර ගනු ලැබුවා. ඉන් එක් පියවරක් වූයේ රටපුරා ඇඳරි නීතිය පැනවීමයි. ජනතාව නිවසේම රැඳවීම එහි අරමුණ වුණා. කෙසේ වෙතත් දෛනික කටයුතු යළි ආරම්භ කිරීම සඳහා ආණ්ඩුව මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ එවැනි සාකච්ඡාවක් පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදී. අමාත්‍යාංශ ලේකම්වරු සමග පැවති එම හමුවේදී දේශීය ආර්ථිකය මෙන්ම ජනජීවිතය ආරක්ෂා වන අයුරින් සියලු කටයුතු ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළා. ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ ඇඳරි නීතිය ලිහිල් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළ බවයි. ජනජීවිතය යළි යථා තත්ත්වයට පත් කිරීමට තව කොතෙක් කල් යයිද? ඇත වශයෙන් වැඩි දිස්ත්‍රික් ගණනකට මේ COVID-19 බලපෑමක් ඇති වෙලා නැහැ. ඒ අනුව ඉදිරියේදී මේ රටේ ආර්ථිකයේ ජනජීවිතය පවත්වා ගැනීම සඳහා මොන ආකාරයට විවිධ කර්මාන්ත කෙසේ විවෘත කර යුතුද කියන එක පිළිබඳව මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කණ්ඩායමක් කටයුතු කරමිනුත් ඉන්නවා. ඒ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරුන් විසිනුත් අපට තොරතුරු ලබා දීමට නියමිතයි. අපි රජයට ඉදිරිපත් කරනවා ලබන සුමානේ මුලවන විට සම්පූර්ණයෙන් මේ විවිධ කර්මාන්ත මොන මට්ටමින් මොන ආකාරයට ආරම්භ කළ හැකිද කියන එක පිළිබඳව. රට නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දරන්නේ මෙවන් අදහසක්. සංගත රෝග විද්‍යාංශය කියන විදිහට 3000ක විතර ප්‍රථම ස්පර්ශකයෝ ඉන්නවා. එහෙනම් ඒ අයව ආක්‍රමණශීලී විදිහට පරීක්ෂණයට ලක් කරන්නත් නිතර පරීක්ෂා කරන්නත්. ඒ කරන වේගය මත තමයි රට විවෘත කිරීම තීරණය වෙන්නේ. ඇක්ෂන් ප්ලෑන් එකක් නැතුව එළියට එන්න බෑ. ඒතර අපිට ග්‍රාම නිලධාරී වසම් මට්ටමට අපි දන්න රෝගීන් හිටියද ස්පර්ශකයෝ හිටියද කියලා. මේ ආකාරයට කලාප කීපයකට වෙන් කරගෙන අපිට වැඩ කටයුතු ආරම්භ කිරීමේ හැකියාවක් තියෙනවා. මේ නිශ්චිත වැඩ පිළිවෙලට අනුගත වුණොත් අපිට හැකියාව තියෙනවා රටේ සාමාන්‍ය තත්ත්වයට ක්‍රමානුකූලව එන්න. අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනේදීද මේ සම්බන්ධයෙන් සාකච්ඡා වුණා. පැල කවදද පටන් ගන්න පිටරටින් තැපැල අරගෙන බඩු සාමාන්‍ය විදිහටම මේ කටයුතු සිද්ධ වෙනවා. හෙට දිනේදී ඒක ආරම්භ කරනවා. මේ අතර රාජ්‍ය සේවය ලබන 20 වනදා සිට කොටස් වශයෙන් ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර ඇති බව මෙහිදී අනාවරණ වුණා. රට විවෘත කරන්න බලාපොරොත්තු වෙන දැනට තියෙන තත්ත්වය. අපි බොහෝ දුරට අප්‍රේල් මාසේ 20න් පස්සේ 120ක් සතියට දවස ගානේ ඇවිල්ලා වැඩ කරන්නත් අනිත් අය ඒ එක දවසක ආවම ඊටු දවස් 4 ගෙදර ඉඳන් වැඩ කරන්නත් අනිකුත් දිස්ත්‍රික්කවලදී 50%ක සේවකයෝ එක දවසකට එන විදිහට දවස් 2කට සේවකයෝ එන ආකාරයෙන් වැඩ කරන්නත් ඊට අමතරව මේ එන සේවකයන් එන වෙලාව Tamanට කැමති විදිහට වෙනස් කරලා අර තදබදයක් ඇති නොවන විදිහට රාජ්‍ය යාන්ත්‍රණය සක්‍රිය කරන්න අවශ්‍ය වැඩ පිළිවෙල සකස් කරලා තිනවා. මේකම පෞද්ගලික අංශයට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට එහෙම වුණාම අර දුම්රියේදී බස්වලදී ඇති වෙන තදබදය නැති කරගෙන සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගෙන අපේ රටේ ක්‍රියාවලිය නැවත යථා තත්ත්වයට පත් කරන්න අවශ්‍ය වැඩ පිළිවෙල ජනාධිපතිතුමා මේ වෙනකොට උපදෙස් දීලා පටන් ගන්න සූදානම් කරලා තියෙනවා. COVID-19 වෛරසය වූහාන්හි පර්යේෂණාගාරයක් තුළ නිපදවුවක් දැයි සොයා බැලිය යුතු බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් කර ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරනවා. ඒ අතර චීන විදේශ මාත්‍යාංශය නිවේදනය කළේ තම රට මෙවැනි චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. COVID-19 වෛරසයෙන් අද වන විට ලොව පුරා මරණ 1,34,800ක් වාර්තා වී ඇති අතර ප්‍රංශයේ ගුවන් යානා ප්‍රවාහන නෞකාවක නාවිකයින් 668 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයිද වාර්තා වනවා. COVID-19 වෛරසයෙන් ලොව වැඩිම බලපෑමක් එල්ල වූ රට ඇමරිකාවයි. එරටින් ඊයේ මරණ 2482ක් වාර්තා වූයේ සමස්ත මරණ සංඛ්‍යාව 30985ක් දක්වා ඉහළ දමමින්. එරට මිලියන 3ක පමණ පිරිසක් මේ වන විට COVID-19 පරීක්ෂණයට භාජනය කර ඇති බවයි එරට උපජනාධිපති මයික් පෙන්ස් පවසන්නේ. ලොස් ඇන්ජලිස් නගරයේද වෛරසයට ගොදුරු වෙමින් ඇති බැවින් 2021 වර්ෂෙතෙක් ක්‍රීඩා සහ සංදර්ශන ඉසව් පැවැත්වීමත් සිදුවන බව එහි නගරාධිපතිවරයා පවසනවා. කෙසේ වෙතත් ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ රට තුළ වෛරස ව්‍යාප්තියේ උපරිමය පසු කර ඇති බැවින් ඇතැම් ප්‍රාන්ත මේ මාසය තුලදීම යලි විවෘත කළ හැකි බවයි. ගත වූ පැය 24දී ප්‍රංශයෙන් මරණ 1438ක් වාර්තා වීමත් සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 17167ක් දක්වා ඉහළ ගියා.
එරට ගුවන්යානා ප්‍රවාහන නෞකාවක සිටි නාවිකයින් 2000ක පමණ පිරිසක් අතරින් 668 දෙනෙක් COVID-19 ආසාදිතයින් බවට තහවුරු කරගෙන තිබෙනවා. යුරෝපා කලාපයේ දැඩි බලපෑමකට ලක්ව තිබූ ඉතාලියෙන් ඊයේ වාර්තා වූ නව මරණ සංඛ්‍යාව 578ක් පමණයි. එරට සමස්ත මරණ ගණන 21645ක් ලෙස දැක්වෙනවා. ගත වූ පැය 24 තුළ ස්පාඤ්ඤයෙන් වාර්තා වූ මරණ ගණන 557ක්. ඒ සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 18812 දක්වා ඉහළ ගියා. සමස්ත මරණ සංඛ්‍යාව 3804 දක්වා ඉහළ දමමින් ඊයේ ජර්මනියෙන් මරණ 315ක් වාර්තා වුණා. එය දිනක් තුළ එරටින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි. නමුත් කොවිඩ් වෛරසය පාලනයට පනවා ඇති ක්‍රියාමාර්ග ක්‍රමයෙන් ලිහිල් කිරීමට චාන්සලර් ඇන්ජලා මර්කල් තීරණය කර තිබෙනවා. කුඩා පරිමාණයේ කඩසාප්පු යලි විවෘත කිරීමට අවසර දී ඇතත් පාසල් මැයි 4 වෙනිදාත් එක් වසා දැමෙන බවයි එරට වාර්තා සඳහන් කළේ. එක්සත් රාජධානියෙන් ගෙවුණු පැය 24 තුළදී මරණ 761ක් වාර්තා වුණා. අද වන විට එරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 12868ක් ලෙසයි. මේ අතර වෛරසය ආසාදනය වූ ගැබිනි හෙදියක් මියගොස් ඇති අතර සත්කමකින් පිටතටගත් බිලිඳා නිරෝගීව පසුවන බව විදෙස් වාර්තා සඳහන් කළා. ඉන්දියාවෙන් COVID-19 මරණ 29ක් ඊයේ වාර්තා වුණා. ඒ අනුව ඉන්දියාවේ සමස්ත COVID-19 මරණ සංඛ්‍යාව ඉහළ ගියේ 422ක් ලෙසයි. එරටින් වාර්තා වන මුළු ආසාදිතයින් ගණන 12370ක්. දකුණු දිග දිල්ලියේ පීසා බෙදා හැරින්නෙක් COVID-19 ආසාදිත බවට තහවුරු වීමත් සමග ඔහුගෙන් සේවය ලබාගත් පවුල් 72ක සමාජිකයන් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. මැයි 3 දක්වා රට අකර්මණ්‍යව තිබුණද ගම්බද ප්‍රදේශවලට පනවා ඇති නීති රීති ඉදිරි සතිවලදී ලිහිල් කරන බවයි ඉන්දිය රජය පවසන්නේ. නවදිල්ලි අගනගරයේ ඇතුළු ප්‍රධාන නගර 6ක් වැඩි අවදානම් සහිත රතු කලාප බවට නම් කර තිබෙනවා. ආසාදිතයින් නොමැති කලාප සඳහා කොළ වර්ණය ලබා දීමට තීරණය කෙරුණද ඉන්දියාව තුළ කිසිදු කොළ වර්ණ කලාපයක් නම් කර නැහැ. මේ අතර වෛරසයෙන් ආරක්ෂා වීම ගැන ජනතාව දැනුවත් කිරීමට ඔඩිෂා ප්‍රාන්තයේ භුවනේශ්වර නගරයේ පුද්ගලයෙක් මහත්මා ගාන්ධිතුමන් ලෙස සැරසී කටයුතු කළේ මෙලෙසින්. රට තුළ COVID-19 වෛරසය ව්‍යාප්ත වීමෙන් ආසාදනය වූ පළමුවැන්න අද වාර්තා වීමත් සමග පැය 24ක කාලයක් සඳහා දූපත් කිහිපයකට ඇදිරි නීතිය පැනවීමට මාලදිවයින පියවරගෙන තිබෙනවා. මීට පෙර එරටින් ආසාදිතයින් ලෙස වාර්තා වූයේ විදෙස්ගතව සිට පැමිණ තිබූ අයයි. වෛරසය මුල්වරට හඳුනාගත් චීනයෙන් ඊයේ ආසාදිතයින් 46 දෙනෙක් හඳුනාගෙන තිබූ අතර පුද්ගල මරණයක්ද වාර්තා වුණා. COVID-19 වෛරසය පර්යේෂණාගාරයක් තුළ නිපදවන ලද්දක් බවට පැතිරෙන ප්‍රචාරවලට කිසිදු සාක්ෂියක් නොමැති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයද තහවුරු කර ඇතැයි චීන විදේශ අමාත්‍යාංශය නිවේදනය කරනවා. වුහාන්හි පර්යේෂණාගාරයක් තුළ එම වෛරසය නිපදවා ඇතිද යන්න සොයා බැලිය යුතු බවට අමරිකානු ජනාධිපතිවරයාද පසුගියදා ප්‍රකාශයක් කර ඇති බවයි චීන මාධ්‍ය පවසන්නේ. මේ අතර COVID-19 දැඩි බලපෑමට ලක්ව ඇති පසුබිමක ඊයේ පැවැත්වූ දකුණු කොරියානු මහමැතිවරණයෙන් ජනාධිපති මූන් ජේ-ඉන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා. ඒ ජාතික සභාවේ ආසන 300 ආසන 180ක බලය හිමි කර ගනිමින්. මේ වන විට ලෝකේ පුරා වාර්තා වී ඇති COVID-19 ආසාදිතයින් ගණන 20,80,000 ඉක්මවනවා. තමන් විරුද්ධ දේශපාලන මතයක් දැරීම හේතුවෙන් තම සහෝදරයා පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අසාධාරණ ලෙස අත්අඩංගුවට ඇති බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා පවසනවා. මන්නාරම් ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේ අද ඔහු මේ බව සඳහන් කළා. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ කණ්ඩායමක් විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාජ් බදුදීන් ඇතුළු 6 දෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගැනුණා. ඒ පුත්තලම ප්‍රදේශයේදී පණවඩීන් මොහමඩ් රියාඩ් බදූර්දීන් යන සැකකරු ඍජුව සම්බන්ධතා පාත්‍රලා තියෙනවා එක් බෝම්බකරුවෙක් සමග. ඒ වගේම තොරතුරු අනාවරණය වෙලා තියෙනවා එක් බෝම්බකරුවෙක් සමග බෝම්බ පිපිරීමට ආසන්න කාලයකදී එක්තරා ප්‍රසිද්ධ හෝටලයක එකට ඉඳලා සාකච්ඡා කරලා තියෙන බවට. ඒ වගේම විශේෂ සුබ සාධන සමිති සමාගම් ඇති කරලා ඒ සමාගම් වල මේ බෝම්බකරුවන් එක්ක එකට නිරතල දරමින් කටයුතු කරලා තියෙනවා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරමින් සිටිනවා. මේ අතර මන්නාරම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. පැය 4කට අධික කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් පසුව හිටපු අමාත්‍යවරයා ඉන් පිටතට පැමිණියේ පස්වරු 2කට පමණ. මල්ලි කැමරට ගිහලා එනවා විනාඩි 15 එනවා. කමන්න පොඩක් ගිහලා
මේ මන්ත්‍රීතුමා දැන් මොකද අද කැඳවීම දේශපාලන විරුද්ධ මතය තියෙන පිරිසක් මට විරුද්ධව දාපු චෝදනාව සම්බන්ධව පරීක්ෂණයට එන්න කියලා CID එකෙන් මට කියලා තිබුණා. ඒකට ආවා. මොකද්ද ඔබතුමාට විරුද්ධව තියෙන චෝදනා? ඒවා ඔක්කොම අමූලික බොරු චෝදනාවල්. ඔබතුමාගේ සහෝදරයෙක් දැන් මේ වෙනකොට අත්අඩංගුවේ ඉන්නවා ප්‍රහාරයට සම්බන්ධයෙන්. මම ඇමතිවරයා නිසා මම දැන් විරුද්ධ පක්ෂයේ ඉන්න නිසා මගේ සහෝදරයා නිසා තමයි යාට මේ වගේ අසාධානයක් වුණේ. ඒ මගේ සහෝදරයා දුරකථනෙන් ඒ බෝම්බකාර ඉබ්‍රාහිම් කියන්නේ වැදගත් බිස්නස්මෑන් කෙනෙක්. පුතා ඉන්සාෆ් අහමඩ් කියන්නේ එයාත් ලංකාවම නම්බර් 1 එක්ස්පෝර්ටර් බිස්නස් එක්කාරයෙක්. ඒ මිනිහයා බෝම්බකාරයෙක් වෙයි කියලා අපි කවුද දන්නේ? බෝම්බ පුපුරන එනකන් කවුරුත් දන්නේ නැහැ. දැන් බෝම්බ පුපුරපු ඉන්සාෆ් අහමඩ්ගේ නෝනාත් කියනවා මමත් දැනගෙන හිටියේ නැහැ කියලා මගේ මාත්‍යා මේ වගේ වැරදි වැඩක් කරයි කියලා. එහෙම ඉන්නකොට මගේ සහෝදරයා හොඳම බිස්නස් කරන ව්‍යාපාරිකයා. ඒ මිනිහයා දුරකථනෙන් කතා කරලා තිනවා නම් යාට කෝල් එකක් එයාගෙන් ඇවිල්ලා තියෙනවා නම් ඉන්සාෆ් අහමඩ්ගෙන් ඇවිල්ලා තියෙනවා නම් ඒක අවුරුද්දක් ගියාට පසු ඇවිල්ලා එයා මේකට සම්බන්ධ වුණා කියලා කියනවා නම් අසාධාරණ වැඩක්. ඒ නිසා මේ පාස්කීරිදා සිද්ධියට හොය එන ත්‍රස්තවාදයට මගේ සහෝදරයා හෝ අපි කිසිම සම්බන්ධයක් නැහැ. දෙයියෝ ඉන්නවා. අපි පස් පාරක් ආගම කරනවා. අල්ලා දෙයියෝ ඉන්නවා. කැමරා එක මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වර්තමානයේ සිදු කරමින් පවතින පරීක්ෂණ ස්ථාවර ලෙස ඉදිරියට පවත්වාගෙන ගොස් වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් දෙන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලා සිටිනවා. කොළඹ අගරදගුරු මැදුරේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ එළඹෙන 21 වන දිනට යෙදෙන පාස්කු දින ප්‍රහාරයේ වර්ෂ පූර්ණය පුද්ගල ඒකරාශී වීමකින් තොරව නිවෙස් තුළට වී සිහි කරන ලෙසයි. කිසිදු ආකාරයක ජනතාව රැස් කිරීමක් හෝ සුළු වශයෙන් හෝ උත්සවයක් පැවැත්වීමකින් හෝ තොරව මෙම වැඩපිළිවෙල දියත් කරන්න අපි තීරණය කළා. ඒ අනුව මෙම මහා ව්‍යසනයේ සිදු වූ දවසේ නම් ලබන අඟහරුවාදා එනම් අප්‍රේල් 21 වෙනිදා උදේ 8:40ට පමණ සියලුම කිතුණු දේවස්ථානවල සීනු නාද කරන ලෙස හැකිනම් බෞද්ධ විහාරස්ථාන ඇතුළු සෙසු ආගමික ස්ථානවලද ක්‍රියාත්මක කරමින් මුළු රටම මෙම අනුස්මරණ අවස්ථාවට පිවිසෙන මොහොත සනිටුහන් කරන ලෙස මම ඉල්ලා උදේ 8:45ට විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පවත්වා ගන්න කියලා රජයෙන් සහ අනෙකුත් සියලුම ආයතන වලින් සහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිවි අහිමි වූ සහ විපතට පත් වූ අය සිහි කරමින්. උදේ 8:47ට පහනක් හෝ ඉටි පහනක් දල්වා ආගමික වතාවක් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. උදෙක් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පමණක් සිදුවන මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා වාසී සියලුම පුරවැසියන්ගේ සහභාගීත්වය අපේක්ෂා කරනවා. ඒ වගේම මම විශේෂාකාරයෙන් ස්තුති කරනවා රජයට අදාළ පරීක්ෂණ ආකාරයෙන් ශක්තිමත්ව කරගෙන යන්නට කටයුතු කිරීම පිළිබඳ. රටේ නීතිය හැමෝටම එකයි. ඒ නිසා මම ඉල්ලා සිටිනවා මේ පරීක්ෂණ ස්ථාවරව පවත්වාගෙන ගිහිල්ලා ඒකට සම්බන්ධ වෙච්ච සියලුම දෙනා කවුද කියලා හඳුන්වලා දීලා ඒ අයට ඒ නිසි නීතියට අනුව දඬුවම් ලබා දීමට කටයුතු කරන්න කියලා. විරාමින් පසුව තවත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. දෙරණ පුරා යන මනුසත් දෙරණ